පදය. තෙරුවන් සරණයි හැම දිනාටම. වැඩම ආදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝකවාසී අපේ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, ජයමග රූපවාහිනී නාලිකාවේ ධම්මපදය දහම් කතිකාවත සමග පින්නතුන් එකතු වෙලා සිටින අවස්ථාව. වීර කැප්පටිපොළ අධිකාරම්තුමා ඉංග්‍රීසීන්ගේ උදහසට පත් වෙලා මරණ දණ්ඩනයට නියම වෙච්ච අවස්ථාවේ තමන්ගේ හිස ගසා දමන්නට මොහොතකට කලින් වීර කැප්පටිපොළ අධිකාරම්තුමා තමන්ගේ ඉනේ රුවාගෙන හිටපු පුංචි ග්‍රන්ථයක් අතට අරගෙන ඒ ග්‍රන්ථය වාර කීපයක් ග්‍රන්ථයේ තිබ්බ පිටු දෙක තුනක් සජ්ජායනා කරලා ඒ ග්‍රන්ථය ළඟ හිටපු එක්තරා පුද්ගලයෙකුට දීලා තමයි වදකයට කියන්නේ බුදුගුණ පාඨය සජ්ජායනා කරද්දී හිස කසා දමන්න කියලා. එතකොට එවැනි මාරාන්තික මරණයට ආසන්න වෙච්ච එවැනි මොහොතක එතුමා තමන්ගේ සැනසෙල්ලට ඒ සජ්ජායනා කරපු ග්‍රන්ථය තමයි ධම්මපදය. යුද විරුවෙක් වුණත් තමන්ගේ ඉනේ හැමතිස්සෙම ධම්මපදයේ පුංචි ග්‍රන්ථයක් විදියට සකස් කරගෙන වරින් වර ඒ ධම්මපද ගාථා ජීවිතයට එකතු කර ගනිමින් තමයි කැප්පටිපොළ වීර අධිකාරම්තුමා තමන්ගේ ජීවිතේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපේ අතීතයේ තුල එතුමා ගැන විතරක් මෙහෙම විශේෂයෙන් සඳහන් වුණාට අදටත් අපේ මේ රට රකින්න අපේම විරුව කොච්චර ඇද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපේ ජීවිතේ හික්මව ගන්න උත්සාහ කරන. අතීතේ කොච්චරින් නැද්ද? ඉතින් ධම්මපදය කියලා කියන්නේ අන්න එහෙම බොහෝ මේ බුද්ධ ශාසනය තුල කුමන ශේස්ත්‍රයක හිටියත් කුමන රැකියාවක හිටියත් කුමන භූමිකාවක් තමන්ගේ ජීවිතය අරගෙන ගියත් මෙවන් උතුම් ධර්මයන් තමන්ගේ ජීවිතයට එකතු කරගනිමින් ජීවිතයට අර්ථයක් ඇති කරගන්නට උත්සාහ කරන අය. එවැනි ජීවිතයට අර්ථයක් එකතු කර ගැනීමේදී ධම්මපදය අපට විශාල රුකුලක් වෙනවා ජීවිතය යහපත් කරගන්න. අද දවසෙත් අපිත් එක්ක මේ ධම්මපදයේ තවත් විශේෂ ගාථා ධර්මයක් ගැන සාකච්ඡා කරන්නට සහසම්බන්ධ වෙලා ඉන්නවා වෙනද වගේම කොළොන්නාව අබේසිංහරාම වාසී රාජකීය පණ්ඩිත ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ බොහෝම ගෞරවයෙන් අපේ දහම් කතිකාවත අද දවසෙත් අපි පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ මේ වෙනකොට අපි ගාථා ධර්ම 9ක් සාකච්ඡා කරලා තියෙන ධම්මපදයේ තුල තියෙන අපි කලින් දවසේ සාකච්ඡා කළ ගාථා ධර්මයේ තියෙන ධනාත්මක පැත්ත ගැන තමයි අද ගාථාව තුලින් අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. පින්නත් අපි එදා දවසේ කතා කළේ කසාවතට නුසුදුසු කෙනා කවුද කියලා. අද දවසේ අපට කතා කරන්න තියෙන්නේ කසාවතට මේ චීවරයට මේ සිවුරට සුදුසු කෙනා කවුද කියලා. සායනාස අපි ඉස්සෙල්ලාම ගාථාව ගැන යම් කිසි අවබෝධයක් ඇති කරගෙන මේ සාකච්ඡාවට යමු වුණොත් හොඳයි කියලා අපි හිතනවා. සරයි. අති ගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය පොහොල්වැල්ලේ සාරද අපේ ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද සාකච්ඡා කරන ගාථාව ගත්තොත් යෝච වන්ත කසාවස්ස සීලේසු සමාහිතෝ අපේතෝ දම සච්චේන උපේතෝ දම සච්චේන සච්චේ කාසාව මරහති. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් සීලේසු සුසමාහිතෝ සීලෙන් මනාව යුක්ත වෙලා උපේතෝ දම සච්චේන ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සත්
සත්‍ය යෙහි පිහිටා වාසය කරනවා නම් අන්න ඒ උතුමන් වහන්සේ මේ කසාවත දරන්නට සුදුසු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ කසාවත දරනවා කියන එක ස්වාමින් වහන්සේ ඇඳුමක් අඳිනවා වගේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ඇඳුමක් අඳිනවා වගේ වස්ත්‍රයක් අඳිනවා ගලවනවා වගේ මේ සිවුරක් පොරවනවා කියන එක ලේසි වෙන්නේ නැහැ. ඒක අපිට පැහැදිලි වෙනවා එක අවස්ථාවක අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් එක උපාසකයෙක් අහනවා ස්වාමීනි මේ ලෝකේ කරන්න අමාරුම වැඩ තියෙනවද? තියෙනවා මේ ලෝකේ කරන්න අමාරුම වැඩ ටිකක් තියෙනවා. ස්වාමීනි මොකක්ද ඒ වැඩේ? උපාසකය මේ ලෝකේ යම් කෙනෙක්ට මහාන වෙනවා කියන එක අමාරුම දෙයක් ලෝකේ තියෙනවා. අපි පසුගිය සාකච්ඡාවේදී කතා කළා මහාන වෙන කෙනෙක් මුලින්ම තමන්ගේ උඩුබැලිය අතට ඉන්න කාලේ ඉඳන්ම මව් කුසේ ඉන්න කාලේ ඉඳන්ම ඇසුරු නිසුරු කරපු නිවස අම්මා තාත්තා ඔක්කොම දාලා පැවිදි ජීවිතයේ ඇතුළත් වීමේ දුෂ්කර ක්‍රියාව අපි කතා කරා ස්වාමීන් වහන්සේ. එහෙම සාන්නංශ ඒකට පොඩි දෙයක් එකතු කරන්න ඕන. දැන් දවසක් ආනන්දයන් වහන්සේ හමු වෙනාම තපුස්ස කියලා ගෘහපතියෙක්. එහෙමයි. මේ ගෘහපතිය කියන්නේ ගෘහයේ වාසය කරනවා කියන අර්ථයෙන් පින්නාතියේ තපුස්ස කියන ගෘහපතියා මේ ආනන්දයන් වහන්සේ හමු වෙන්න වෙලා ආනන්දයන් වහන්සේට කියනවා ස්වාමීනි මේ කුලදරුවෝ මේ ශාසනයට එනවනේ. මට ඒක දැනෙන්නේ මහා ප්‍රපාතයකට අද වැටෙනවා වගේ. එහෙමයි. නපුරක් වශයෙන්. තපුස්ස ගෘහපති කියනවා ආනන්දයන් වහන්සේ මට මේ කුලදරුවෙක් මේ ශාසනයට ආවට පස්සේ ශාසනයට එන්න හදනකොට දැනෙන්නේ මහා ප්‍රපාතයකට ඇදගෙන වැටෙනවා වගේ. එහෙමයි. එච්චර දුෂ්කර. ඇයි එහෙම හිතෙන්නේ? ඒක ඊටාම සාධාරණයි. අද මේ වර්තමාන ලෝකයේ මේ ශාසනය තුළ පැවිදි වෙලා පැවිදි ජීවිත ගෙවන බොහෝ ස්වාමීන් වහන්සේලා අපි හිතමු දැන් තරුණ කාලේ හරි ළමා කාලේ හරි මේ ශාසනයට ඇතුල් වෙන්න හදද්දී සමහර දෙමව්පියන්ට දැනුනේ කපලයක් වගේ. එහෙමයි. ලොකු නපුරක් වෙන්න වගේ. අපි බලන්න ඕනේ ඇයි මේ ලෝකයේ තුල සමහර අයට මේ ශාසනයට ඇතුල් වී මෙච්චර ලොකුවට දැනෙන්නේ. දැන් අපේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවානේ. මේ ලෝකේ අමාරුම දෙයක් කියලා මේ මහානකම. මේකට ඇතුල් වෙන එක. ඒ කියන්නේ සායනහස මේ ලෝකයේ සත්‍යයා ලෝකයේ තුල ජීවත් වෙන්නේ ලෝකේ උපාදානය කරගෙනනේ. රූප ලෝක, ශබ්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක, පහස ලෝක කියලා ඒ විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී පවා උපාදාන කරගෙන ජීවත් වෙන්නේ. එක පැත්තකින් අතීතයේ උපාදාන වෙච්ච වගයක් තියෙනවා. ඊළඟට වර්තමානයේ උපාදානය වෙමින් පවතින වගයක් තියෙනවා. ඊළඟට අනාගතයේ උපාදානය කරගන්න දේවල් වගේකුත් තියෙනවා. හවහ විවාහ වෙලා ගෙවල් දොරවල් හදාගෙන කියලා අනාගතයේ උපාදානය වෙන්න ටිකක් තියෙනවා. කුලදරුවෙක් ශාසනයට එනවා කියන්නේ තුන් පැත්තම අහිමි වෙනවා. අතහරින්න වෙනවා. එතකොට දැන් අර අසාරදේ සාරයි කියලා ගන්න මානසිකත්වයක ඉන්න කෙනෙකුට එයාලට කාමයෝ කියන්නේ සැපයක්. කාම සැපෙන් ඉවත් වීම දුකක්. එතකොට මේ අතීත කාම, වර්තමාන කාම, අනාගත කාමයන්ගෙන් අයින් වෙලා ශාසනයට යමෙක් ඇතුල් වෙනකොට තපුස්ස ගෘහපතිට දැනෙන්නේ ප්‍රපාතයකට වැටෙනවා වගේ. දැන් ඉවරයි. ඔක්කොම සැප හිමුණා. දැන් සමහර අය කියනවනේ දැන් තරුණ කෙනෙක් යම් පැවිදි වෙන්න ඉන්නකොට අහනවනේ මේ දැම්මම පැවිදි වෙන්න මොකටද? ඒතර ඒ වගේ අර ඇයි එහෙම හිතෙන්නේ සවන්හස දේශනා කරා වගේ ඒ අය දකින්නේ ජීවිතය කියන්නේ කාම සම්පත් භුක්ති විඳින්මින් තරුණ කාලේ ඒ සැපයන් විඳින්මින් මේක තමයි ජීවිතය කියලා. එහෙම දැන් අපේ අම්මලා තාත්තලාට වර්ධන එක තැනක් තියෙනවා. දැන් අපේ දෙමව්පියන්ගෙන් ඇහුවොත් එහෙම කොහොමද ගෙවපු පෞල් ජීවිතේ? වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි. හරිම දුෂ්කරයි, කරකශයි, හරියට හිතමනාපකම් ඔහොම තමයි කියන්නේ.
සමහර අය කියනෝනේ මට මේ බණ ටික අහන්න හම්බුණා නම් මීට අවුරුදු 15කට 20කට 30කට එහා ස්වාමීන් වහන්සේ මම දන්නවා කරන දේ කියලා. එහෙමයි. විවාහ වෙන්නෙත් නැහැ කියලා කියන්නේ. එහෙමද කියන්නේ. දැන් බොහෝ දෙමව්පියොත් ඉතින් එහෙම හැඟීමක ඉන්නවා. අනේ අපි ගෙවපු ජීවිතේ නම් හරිම අර්ථයක් නැහැ වැඩක් නැහැ කියලා. ඒ වුණාට දුවට තවත් කෙනෙක් එකතු කරන්න බෑ උත්සාහය. පුතාට තවත් කෙනෙක් එකතු කරන්න බෑ උත්සාහය. ඒ ළමයා පැවිදි වෙන්න හදනවා ඒකට අකමැති වෙනවා. මේ ඇයි අකමැති වෙන්නේ? කැමැති අවහයවා වෙලා ජීවිතේ ගෙවනවාට. හැබැයි තමන්ගේ විවාහය තුල විඳින තියෙන ඔක්කොම දුක්ඛම් කටළු ටික විඳලා. එහෙම. අපේ දෙමව්පියෝ හිතනවා ස්වාමීන් වහන්සේ මට වෙච්ච දේ මගේ දූට වෙන්නේ නැහැ කියලා. මට වෙච්ච දේ මගේ පුතාට වෙන්නේ නැහැ කියලා. එහෙම. කියන තමන් යම්කිසි වේදනාකාරී පෞල් ජීවිතයක් අරගෙන ආවනම් මගේ දුවට එහෙම එකක් ලැබෙන එකක් නැති වෙයි. එහෙම. පුතාට එහෙම එකක් ලැබෙන එකක් නැති වෙයි. එයාලට මට නොලැබුණු සපවත් ජීවිතේ ලැබෙයි කියන අදහසෙන් තමයි පැවිදි සපේවත් විඳින්න දෙන්නේ නැතුව අරකේම හිර කරගෙන ඉන්නේ. එහෙම. ඒ කියන්නේ හැමතිස්සෙම තියෙන මට වෙච්ච දේ මෙයාලට නොවේයි කියන අදහස. බලාගෙන ගියාම තියෙන්නේ ඒ ඉවුරේ තියෙන දේ තමයි මේ ඉවුරෙත් වෙන්නේ. එහෙමයි. සමහර දෙමාපියන්ට වෙච්ච දේවල් වලට එහා ගිය දේවල් දුවල පුතාලා අවහ විවාහ වුණාට පස්සේ වුණා. ඒ ජීවිතවලට. ඒ නපුර නොදැකීම නිසා හිතනවා මේ දරුවන්ට සැපවත් ජීවිතයක් ලැබේ මේ ගෘහස්ත ජීවිතය තුළ ශාසනයට තුල වුණොත් නපුරක් වෙයි. ඒ ඉතින් විඳින දේවල් නැහැනේ. එහෙමයි. ඒකෙන් දකින්න සනස එහෙම වුණාමනේ කියන්නේ මේ දැම්මම මොකද්ද මහන්නේ තව ටිකක් කල් ගිහිල්ලා මහාන වෙන්න. ඒ වයසට ගිහිල්ලා අම්මලා තාත්තලා වෙලා ආච්චිලා සීයලා වෙලා එහෙම ඒක තමයි එවැනි මානසිකත්වයක් තමයි තියෙන්නේ. මේ නමුත් වර්තමානයේ බොහෝ තරුණ පිරිස් අතර හොඳ ඒ ධනාත්මක චින්තන ඇති වෙනවා. දෙමව්පියෝ තමයි සමහර අය ඒකට එරෙහි වෙන්නේ. එහෙමට එරෙහි වෙන්නේ. එහෙමයි. ඉතින් මේ පැවිදි ජීවිතයටත් සුදුසු භාවයක් තියෙන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕන එකක්. කසාවතක් දරනවා කියන අපි කලිනුත් කිව්වා වගේ මේක මේ නිකන් ඇදමක් අඳිනවා වගේ වැඩක් නෙවෙයි. මේකත් එක්ක පුදුමාකාර විදිහේ මේක කිව්වොත් වගකීම් ගොඩක් පැවරෙනවා මේ පැවිදි ජීවිතයත් එක්ක. ඒ වගකීම් කියලා කියන්නේ ලෞකික පැත්තෙන් නෙවෙයි. එකක් තමයි කිසිම පාපයක් සිදු නොකරගෙන මේ පැවිදි ජීවිතය ගත කරන්නට උපරිමයෙන් උනන්දු වෙන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් සහ පැවිද්දෙක් අතර ගත්තොත් වැඩියෙන්ම පින් කරගන්න අවස්ථාව තියෙන්නේ පැවිද්දෙක්ට, වැඩියෙන්ම පව් කරගන්න අවස්ථාව ලැබෙන්නේ පැවිද්දෙක්ට. ඒක විවෘතව කතා කරොත් දැන් ගිහි කෙනෙක්ට වඩා පැවිදි කෙනෙක්ට පාපයන් කරන්න පුළුවන් මේ ශාසනයේ ඉඳන්ම. හැබැයි ගිහි කෙනෙක්ට වඩා ඊ타ත්ම පහසුවෙන් බොහෝ කුසල රැස් කරගන්නත් පුළුවන් මේ ශාසනයේ ඉඳන්ම. ඒතර භික්ෂුවක් වශයෙන් ප්‍රධානම වගකීමක් තියෙනවා තමන් සමාදන් වෙන සීලයට පළුද්දක් නොකරගෙන සීලය ආරක්ෂා කරන්න භික්ෂුව බැඳිලා ඉන්නවා. මොකද සීලය කියන්නේ ස්වාමින් වහන්සේ මේ ශාසනයේ පදනම විනයෝ නාම ශාසනස්ස ආයු විනය. රහතන් වහන්සේත් සීලයට ගරු කරනවා. දැන් අද පැවිදි වෙලා අද උපසම්පදා වෙලා අද භාවනා කළා අද රහත් වුණ රහතන් වහන්සේ ඊයේ පැවිදි වුණු සීලයටපත් වුණ නමුත් කිසිම මාර්ගඵලයක් නැති ඒ ස්වාමින් වහන්සේට වඳිනවා. උපසම්පදා ස්වාමින් වහන්සේට. එතකොට මේකේ ගත්තාම මූලික පදනම සීලය, අනිත් පැත්තෙන් මානසිකත්වයක් හදාගන්න ප්‍රබල වගකීමක් තියෙනවා. මොකද එක අවස්ථාවක් මතකයි බුදුරජාණන් වහන්සේ ඔය කර්ණීය සූත්‍රය දේශනා කරන්න කලින් ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා ස්වාමීන් වහන්සේ මේ ලැබෙන ඒ සිව්පසය ඒ භෝජනය නිකන් ඉඳගෙන වැළඳීමට වඩා හොඳයි මොනවාද ගිනිගුලි ගිලින එක කියලා. එහෙමයි. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසකට ලේවමන යනවා. සිවුරු ඇල්ලලා යනවා බොහෝ දෙනෙක්. ඇයි ඒකේ තියෙන බරපතලකම දැනගෙන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ මහණෙනි යම්කිසි භික්ෂුවක් මානසිකත්වයෙන් මෛත්‍රී අල්ප වේලාවක් හරි අල්ප මාත්‍රිය මොහොතක් හරි මෛත්‍රී සිතක් උපතවාගෙන
ඒ සිව්පසය පරිහරණය කරනවා නම් එයා ඒකට සුදුස්සෙක් කියලා දේශනා කරනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේ පැවිදිභාවයත් එක්ක භික්ෂුන් වහන්සේ නමකට විශේෂයෙන්ම සාංශාරික ජීවිතය පිළිබඳ ලොකු වගකීමක් එනවා. මෙලෝ ජීවිතය පිළිබඳ ලොකු වගකීමක් එනවා සහ ශාසනය නැමැති බර කරට එනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මහණෙනි මගේ ශාසනයේ අන්තිමය වෙන්න එපා කියලා. දැන් ස්වාමින් වහන්සේලා බණ කියලා දේශනාවන් පවත්වලා නොයේක් විදිහේ කැපකිරීම අවංකව සිද්ධ කරනවා මේ ශාසනය වෙනුවෙන්. ඒ අතරතුර පිරිසක් විනාශ කරන්න කටයුතු කරනවා. උන්වහන්සේලා ඒ කරන්නේ මම අන්තිමය වෙන්නේ නැහැ කියන මේ පරමාර්ථය ඇතුව. ඒ නිසා තමයි එහෙමයි. මේ සයන්නාංශ ඒක පොඩ්ඩක් මතු කරන්න ඕන තැනක් ඔය අන්තිමය කියන කතාව. සයන්නාංශ ඕකර මේ මකාදේව සූත්‍රයේ ඇතුළේ තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ පිනාදී මකාදේව රජතුමා ජීවත් වෙච්ච කාලේ ජීවිතේ කොටස් 4කට බෙදුවොත් එක කොටසක් අවුරුදු 84000ක ආයුෂ තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අවුරුදු 80ක් 4ට බෙදුවොත් 20 ගානෙනේ වැටෙන්නේ. එහෙමයි. දැන් ඒ කාලේ එහෙම ඒ සම්පූර්ණ ආයුෂයේ 4ට බෙදුවොත් එක් කොටසක් 84000. 84000ක. දීර්ඝායුෂ. එතකොට මකාදේව රජතුමා ළමා කාලේ කුමාර කාලේ අවුරුදු 84000ක් ජීවත් වෙලා ඊළඟට තරුණ කාලයේ යුව රජ වශයෙන් අවුරුදු 84000ක් ජීවත් වෙලා ඊළඟට අවුරුදු 84000ක් මහරජ වශයෙන්. එහෙමයි. තව ආයුෂ 84000ක් ඉතුරු වෙලා තියෙද්දී ඉදුණු කෙස් ගහක් දකින්නවා. කරණ වෑමිය අතර දෙන ඉදිච්ච කෙස් ගහක්. ඒ ඉදිච්ච කෙස් ගහ මේ දිහා බලාගෙන මෙතුමා හිතනවා මම මෙච්චර කාලයක් මේ ලෝකෙට යහපත කළා. දැන් මම මට යමක් කරගන්න ඕන. මෙතුමා මොකද කරන්නේ? ගිහි ජීවිතය අතහරිනවා. අතහරින්නේ පුතාට කියලා. පුතේ ඔයාගේ කෙස් ගහක් දවසක ඉදුණොත් එදාට ඔයා රජකම අත්හරින්න ඕන. කැලේට යන්න ඕන. එහෙමයි. ඒ පුතත් මොකද කළේ? ඒ පුතාගේ පුතාටත් සඳහන් කළා දැන් මගේ කෙස් ගහක් ඉදලා තියෙන්නේ මම දැන් බ්‍රහ්මචාරී වෙනවා මම දැන් මේ යනවා මේ තවුස් පැවිද්දට ඔබේ කෙස් ගහක් ඉදිච්ච දවසට ඔබත් එහෙම කරන්න ඕනේ. එක්කෙනෙක් මේක කැඩුවා. කෙස් ගහ ඉදුණා හැබැයි රජකමට තියෙන තණ්හාවට මැරෙනකම්ම රජකමේ හිටියා. එතකොට එයා අන්තිම පුරුෂයා වුණා. එහෙමයි. ඒ වගේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ කල්යාණ වැටක් තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි. අන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල යම් කිසි කෙනෙක් වීරිය වඩන්නේ නැත්නම් වීරිය වඩලා යම් කිසි විදියකට උසස් මානසිකත්වයක් එහෙම නැත්නම් අවබෝධයක් හරි ඇති කරගන්න නැත්නම් එයා කියන අන්තිම පුරුෂයා. එහෙමයි. එතකොට සාවින්නාංශ කියන විදියටම මේ ශාසනයට ඇවිල්ලා ශාසනයට බුදුන් වහන්සේ දුන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගයනේ. මෙන්න මේ අතීතයේ සාරිපුත් ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේක ඒ ආරෂ්ඨාංග මාර්ගය තුල ඉහළ තලයකට ගිහිල්ලා උන්වහන්සේගෙන් පසු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේලාට එහෙම දුන්නා. ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේලාගේ සාරිපුත මහ මොග්ගල්ලාන ආදී වශයෙන් මේ කල්යාණ වැටේ අන්තිම පුරුකක් වෙන්නේ නැතුව ඉස්සරහට වර්තමානට ඇවිල්ලා තියෙනවා. ඒතර වර්තමානයේ යම් කිසි භික්ෂුවක් ඉන්නවා නම් මේ ආරෂ්ඨාංග මාර්ගයේ තුල වීර්ය වඩන්නේ නැතුව එයා අන්තිම පුරුෂයෙක්. එහෙමයි. මොකද එයාගේ ඒ ස්වභාවය එයාගෙන් පසු පරම්පරාවට යනවා. දැන් එක මකාදේව පරම්පරාවේ එක රජ කෙනෙක් අර කෙස් ගහයි දුන්නට පස්සේ පැවිද්දට යන එක කලේ නැහැ. එයාගෙන් පස්සෙත් එහෙම වුණා. ඒ වගේ මේ ශාසනයේ යම්කිසි භික්ෂුවක් ආරෂ්ඨාංග මාර්ගයේ තුල උත්සාහ කරන්නේ නැත්නම් එයාගේ ශිෂ්‍යයෝ ටික එයාගේ පරම්පරාවත් උත්සාහ කරන්නේ නැහැ. ඉතින් එතකොට ඔබ වහන්සේ සඳහන් කරන එක මතු කරලා සඳහන් කළේ ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුනොත් එහෙමයි. මේ ආරෂ්ඨාංග මාර්ගයේ තුල පවුලක වැඩිමල් අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි හික්මෙන්නේ නැත්නම් දරුවන්ට ඒක යන්නේ නැහැ එහෙම. එතකොට එයාත් අන්තිම පුරුෂයෙක් වෙනවා. එහෙනම් දැන් සනසෝයි කාරණාත්මක මත ඉස්මතු වෙන දේ තමයි දැන් ඒ කල්පනා වන දේ තමයි ඒ වගේ මම අන්තිම පුරුෂයා නොවනවා කියන මේ කාරණාවේදී කොතරම් මෛත්‍රියක් තියෙන්න ඕනද අනුන් කෙරෙහි සහ කොතරම් වීරියක් තියෙන්න ඕනද මොකද ඇත්තටම අපි හිතමු මීට පරම්පරා දෙකකට කලින් අපේ යතිවරයන් වහන්සේලා හිතුවනම් අපේ දේ විතරක් කරගෙන ඉන්නවා කියන තැන හිටියානම්
එදා අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ධර්මයේ ප්‍රතිෂ්ඨාපනය කර සංඝායනා නොකර ඒ විදිහට ක්‍රමානුකූල මේ ශාසනය සකස් කරේ නැත්නම් අද අපිට මේ ධර්මයේ දායාද වෙන්නේ නැහැ නේ. එහෙමයි සාරණාංශ මේ අපි මහා සංඝරත්නයට කියන්නේ පින්නතුණුයි අපි කවුරුත් මේ මහා සංඝරත්නයට ගරු කරන්න ඇති මේ ත්‍රිපිටක ධර්මයේ මෙච්චර කාලයක් රැකගෙන ආපෙකට. එහෙම සන්නස් දැන් ඔය ගලින් වහන්සේලා කියන නුවර යුගය ගැන කතා කියනවා. ඒ ගලින් වහන්සේලා කියන්නේ මහා ගුණවත් ස්වාමින් වහන්සේලා පිරිසක්. කියන්නේ උන්වහන්සේලාගේ සීලයේ පැත්තෙන් අඩුපාඩු තියෙන්නේ නැති. නමුත් සඳහන් කරනවා ත්‍රිපිටකය ආරක්ෂා කරලා තියෙන්නේ මේ බිත්ති වලට සමහර වෙලාවට මැටි ගහලා හංගගෙන සමහර මේ පොත්පත් ආරක්ෂා කරලා තියෙන්නේ. එහෙමයි කියන්නේ සායනස් උන්වහන්සේලාට මේ අකුසල් දුරු කරගන්නට හැකියාව නැති වුණත් එහෙම මේ ධර්මයට ආදරය කරලා තියෙනවා. ආදරය කරලා තියෙන කියන්නේ අපේ නැති වුණත් මේක තව කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් වේවි කියන හැඟීම ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේක අපිට කරගන්න බැරි වුණත් ඉස්සරහා පරම්පරාවේ කෙනෙක් හරි මේ ධර්මයේ තුලින් සැනසෙල්ලකටපත් වෙයි කියන මෛත්‍රියෙන් එහෙමයි. ඒවා රැකලා තියනවා බිත්තිවල තියලා මැටි ගහලා වහ. ඉතින් බලන්න ස්වාමීන් ඒ තැනේදී කොතරම් කරුණාවක් මෛත්‍රියක් සාසනික වශයෙන් හැඟීමක් තියෙනවද? ඇත්තටම පැවිදි වුණ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛව ගිහි කාටත් මේ ශාසනික හැඟීම කියන එක අත්‍යවශ්‍යයි. මේ ශාසනය රැක ගන්නවා කියන එක ඒ වගේම ඊට අදාළ භූමියක් තියෙනවා නම් ඒ භූමිය රැක ගන්නවා කියන එක අත්‍යවශ්‍යයි. මොකද ඒ භූමිය රැක ගන්නවා කියන එක ශාසනය ආරක්ෂා කරනවා කියන එක තණ්හාවක් කියලා ගන්න පුළුවන් කමක් නැහැ. එතන තියෙන මෛත්‍රිය. මොකද මම දන්නවා නම් මගේ හිතේ කෙලෙස් ධර්මයක් එනකොටම ඊට ප්‍රතිවිරුද්ධව කුසල ධර්මයේ වඩලා මගේ හිත බොහෝමත්ම අභිමානවත් සත්‍යකර ගන්න පුළුවන්කම තියෙනවා. සාන්ත කරගන්න පුළුවන්කම තියෙනවා. එවැනි දහමක් ඉක්මනින්ම නැති කිරීමට මම නැති වෙන්න ඉඩක් දෙන්නේ. මම ඒක ආරක්ෂා කරන මගේ ඊළඟ පරම්පරාවට තව කෙනෙක්ට මම ඒක දායාද කරනවා කියන තැන එන්නකොට එතන තියෙන ස්වාමීන් වහන්සේ පරාර්ථ චර්යාව. එතන තියෙන මෛත්‍රිය, කරුණාව. ඒකට මේ ස්වාමින් වහන්සේ නමක් සිවුරක් පුරවා ගන්නවා කියලා කියන්නේ ඒ වගේ මහා ශාසනික වගකීම් සම්භාරයක් හිස මතට ගැනීමක්. එක් පැත්තකින් එක්කම්ම සංකල්පනාවක් අත්හැරීම පැත්තෙන් ලෞකික ජීවිතේ අනිත් පැත්තෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කිරීමේ වගකීම් සමුදායක උරුමකරුවන් වහන්සේ නමක් වෙනවා වගේම ශාසනික වශයෙන් පැවැත්මක් සකස් කර ගැනීමට උන්වහන්සේට වගකීමකුත් පැවරෙනවා. එහෙමයි. ඒ කියන්නේ මේ ශාසනයට ඇතුල් වීමත් එක්කම. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ ශාසනය තුල එතකොට මේ බුදුන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නේ මෙන්න මේ විදිහට මේ ශාසනයට ඇවිල්ලා මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී ගුණධර්ම සහිතව මේ ආරෂ්ඨායක මාර්ගය තුල කෙලෙස් දුරු කරමින් ඉස්සරහට යනවනම් එහෙමයි. අන්නය කසාවතර සුදුස්සෙක් කියලා සත්‍යවාදී ජීවිතය ගත කරන එක. එහෙමයි. එතන සායනාංශ මේ කෙලෙස් දුරු කිරීම කියන එකේදී අපි දෙගොල්ලටම ප්‍රයෝජනවත්. මෙතනදී මේ තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණයත් සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණයත් තමයි මේ විස්තර වෙන්නේ. එහෙමයි. එතනදී අපි පොඩ්ඩක් කතා කළොත් මොකද්ද මේ තදංග වශයෙන් මොකද්ද මේ සමුච්ඡේද වශයෙන් කියලා කෙලෙස් ප්‍රහාණය? එහෙමයි. අවසරයි. ඒ කියන්නේ දැන් තදංග වශයෙන් කිව්වහම ස්වාමීන් වහන්සේ දැන් මූලික වශයෙන්ම අපි ගත්තොත් දැන් සිවුරක් දරා ගැනීම මූලික වශයෙන් ගත්තොත් තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමක් එතනින් සිද්ධ වෙනවා. ඒ ඇති වෙන ශ්‍රද්ධාදී කුසල ධර්මයන් නිසා. ඒ කියන්නේ මොහොතකට ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් ආකාරයක හැඟීමක් නිසා වෙන්න පුළුවන්. තමන්ගේ හිතේ ඇති වෙන ලෝභ, ද්වේෂ, මෝහ මේ කියන අකුසල ධර්මයන් මොහොතකට යටපත් කරනවා නම් මොහොතකට නැති කරනවා නම් අපි ඒකට කියන තදංග ප්‍රහාණය කියලා. එතන තදංග ප්‍රහාණය කියන්නේ එතකොට ලෝභ, ද්වේෂ, මෝහ මේ හිතේ ඒ වෙලාවේ යටපත් කරලා කිව්වට මේක ඇතුලේ තියෙන එකක් නෙවෙයි. එහෙමයි. ඒ වෙලාවේ తాවකාලිකව ඈඩ් කරනවා. ඒක හරියට මේ අපි ඔය දියසෙවල් තියෙන වතුරකට ගලකින් ගැහුවාම ඒ දියසෙවල් ආදිය මොහොතකින් ඈඩ් වෙනවා. එහෙමයි. ආයික්මන්ට එකතු වෙනවා. ඉතින් තදංග වශයෙන් යටපත් කර කෙලස් ආයි එන්න ඉක්මනින් එන්න පුළුවන්.
ඊළඟට සමුච්ඡේද වශයෙන් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ නැවත ඒ කෙලෙස් ධර්මයන් හට නොගන්න ආකාරයට ඒ කෙලෙස් ධර්මයන් සමුච්ඡේදයට පත් කිරීම. එහෙමයි. දැන් ඔය බුදු දේශනාවේ තියෙනවානේ දැන් නාදි වාසේති, පජහති, විනෝදේති, ව්‍යන්ති කරෝති, අනභවං ගමේති. මේ ප්‍රහාණ සංඥාවේදීනේ. ප්‍රහාණ සංඥාවේදී. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඒ කියන්නේ ඒ භික්ෂුවගේ වගකීමක්. තමයි තමන් වහන්සේගේ හිතේ මෙතන කසාවතර සුදුස්සෙක් වෙන්නේ එහෙමයි. එහෙමයි. තමන් වහන්සේගේ හිතේ යම් කිසි රාග හිතක් හරි, ද්වේෂ හිතක් හරි, මෝහ හිතක් හරි පින්නත් ඉපදුනාට පස්සේ අන්න ඒ අකුසලය ඉවසගෙන ඉන්න හොඳ නැහැ. එහෙමයි. ඒ කියන්නේ අකුසලය තමන්ගේ හිතේ යට කරගෙන යද්දී ඔහේ ඉන්න බෑ. කසාවතර සුදුස්සා නම් අන්නේ අකුසලය මෙයා නොයිවසන්න උත්සාහ කරනවා. ඒ අකුසලයට ඉඩ නොදෙන්න උත්සාහ කරනවා. නාදි වාසේති. සර්පයෙක් දැක්කා වගේ හැඟීමක් ඇති වෙනවා. එහෙමයි සයන්නාස. ඊළඟට පජහති කියන්නේ සර්පයා දුරු කරන්න වෑයම් කරනවා වගේ. ඒ විදියට මේ ප්‍රහාණය අකුසල් ප්‍රහාණය පිළිබඳව හැඟීම් ඇති කරගෙන ඒ අකුසල් ප්‍රහාණය කරමින් වාසය කිරීම යම් භික්ෂුවකගේ තියෙනවා නම් පැවිද්දට සුදුසුයි. එහෙමයි. දැන් අර එක සූත්‍රයක් තියෙනවා සායනස මට මතකයි ගංගා වගේ සූත්‍රේ නම. දැන් යම් කිසි භික්ෂුවක් මේ අකුසල් ප්‍රහාණයට උපකාර වෙන කායානුපස්සනාවත්, වේදනානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත් ඊළඟට මේ ධම්මානුපස්සනාවත් නොවඩ ඉන්නවා නම් අන්‍යයාගේ උපවැදිභාවය වෙන්න පුළුවන් කියනවා. එහෙමයි. කසාවතර සුදුස්සෙක් වෙලා. හැබැයි යම් කිසි කෙනෙක් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තුල වාසය කරමින් කෙලෙස් ප්‍රහාණය කරමින් ඉන්නවා නම් එයා උපවැදි කරනවා කියන එක ගංගානම් ගඟ අනිත් පැත්තට හරවනවා වගේ වැඩක් කියනවා. එහෙමයි. ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. ගංගානම් ගඟ පල්ලෙහාට යනවා නම් ආපහු උඩහට හරවන්න බෑනේ. එහෙමයි. ඒ වගේ කියනවා කාය වේදනා චිත්ත ධර්ම අනුපස්සනා තුල වාසය කරමින් කෙලෙස් ප්‍රහාණය කරන භික්ෂුව. අන්නේ භික්ෂුව කසාවතර සුදුසුයි. එහෙමයි. ඒ භික්ෂුව කසාවතේ ගරුත්වය රැකෙමින් කසාවතට උරුමකාරයෙක් බවට පත් වෙනවා. එහෙමයි සයන්නාස. ඒ කියන්නේ මේ සෝතාපන්න නොවුනත් සකෘදාගාමි නොවුනත් ඒ වැනි තත්ත්වයන්ට යන්න උත්සාහය තියෙනවා නම් කසාවතර සුදුස්සෙක්. මොකද තදංග ප්‍රහාණයක් වශයෙන් ඒව සිදුවෙන නිසා. ඊළඟට සඳහන් කරන සයන්නාංශ සත්‍යවාදී බව භික්ෂුවකට තියෙන්න ඕන කාරණාවක්. එහෙම සනස මේක නම් තියෙන්න මොන දෙයක් සයන්නාංශ මොකද සත්‍යවාදී භාවය නැත්නම් අනිවාර්යයෙන් මේ භික්ෂු ජීවිතේ පිරිහෙනවා. සමහර වෙලාවට ලෝකයට නොපෙනෙන්න යම් දේවල් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒවට තමන්ගේ ඇතුළාන්තයේ ඒ වැරදි තාවය පිළිබඳව පසුතැවීමක් තියෙනවා නම් කවම කවදාකවත් උසස් වූ ගුණධර්මයකට යොමු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි සයන්නාංශ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. එහෙමයි. බුදුරජාණන් වහන්සේ අවුරුදු 7 එතකොට අපේ රාහුලයන් වහන්සේට උන්වහන්සේ දේශනා කරන්නේ දැන් යුද්ධයකට ඇතෙක් ගියාට පස්සේ දැන් ඒ ඇතා දිහා බලාගෙන ඉන්නවා කෙනෙක් පුරුෂයෙක්. මේ පුරුෂයා දකිනවා මේ ඇතා කකුල් වලින් පහර දෙනවා, වලිගෙන් පහර දෙනවා, දල වලින් පහර දෙනවා, කන් දෙකෙන් පහර දෙනවා, කඳෙන් පහර දෙනවා. හැබැයි හොඬේ පරිස්සම් කරගෙන ඉන්නේ. එහෙමයි. එතකොට මෙයා හිතනවා මෙයා මේ මොනව නැතත් හොඬේ රැකගෙන ඉන්නේ. ඊළඟට මෙයා දකිනවා තව මේ ඇතෙක් එයා මොකද කරන්නේ කකුල් වලිනුත් මේ පහර ගහනවා, වලිගනුත් පහර ගහනවා, ඊළඟට කම් වලිනුත් පහර ගන්නවා, හොඬනුත් ගහනවා. එතකොට අර පුරුෂයා හිතනවා දැන් කලින් කෙනා හොඬේ රැකගත්තා. එහෙමයි. මෙයා හොඬනුත් ගහනවා කියන්නේ ආයේ අනිත් ඒවායින් ගහනවා කියන ගහන දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ කියන කෙනෙක් බොරු කියනවා නම් බොරු කියන කෙනා ප්‍රාණඝාත කරනවා කියන එක අහන දෙයක් නෙවෙයි. එහෙමයි. දැන් දේශනා කරන සනස බොරු කියන කෙනාට මේ ලෝකේ කරන්න බැරි අපරාධිකුත් නැහැ කියේ. එහෙමයි සනස. මොකද එයා දැන් යුද්ධයට යන යුද පුරුෂයෙක් හැම මේ දෙයකින්ම බේරෙන්න පාවිච්චි කරන්නේ සායන්නස පලිහනේ. එහෙමයි. කඩුවක් ආවත් පලිහ ඉස්සරහට දානවා. කිනිස්සක් ආවත් පලිහ ඉස්සරහට දානවා. බොරු කියන්න පුරුදු වෙච්ච කෙනත් වැරදි කර ගමන්ම අල්ලගන්නේ පලිහ. පලිහ එහෙමයි. ප්‍රාණඝාතය කරලා ඇහුවම කියනවා බොරුව දාන ඉස්සරහට. නෑ නෑ මං කරේ නෑ. කාමිත්‍යාචාරයේ හැසිරීලා අහුණාට පස්සේ එක්ක මහත්තයා හරි නෝන හරි අහනවා අනේ නෑ මං කලේ නෑ.
උන දේ නැති විදිහටත් නොවුන දේ ඇති විදිහටත් එහෙමයි. ඒ කියන්නේ බොරු කියනවා නම් ඒ ඕන වරදක් කළා බොරුව පාවිච්චි කරන පලිහ විදියට තමන්ගේ ජීවිතේ බේරගන්න. ඇත්තටම ඒකෙන් මේ බොහොම ලේසියෙන් වරද නිදහස් වෙන්න පුළුවන් ඇඟ බේරගෙන. එහෙමයි. එතකොට දැන් භික්ෂූන් වහන්සේ නමක් බොරු කියනවා කියන්නේ ඒ භික්ෂුන් වහන්සේටත් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකේ බුද්ධ වචනේ. අනිත් එක සානස දැන් එහෙම වුණාම කිසිම විදිහේ දැන් තමන් බොරු කරන කෙනෙක් කියලා තමන් හිත දන්නවනේ මොනවා වුණත්. දැන් තමන් කියන බොරුව අනිත් අය පිළිගත්තා වෙන්න පුළුවන්. ඒ බොරුව අහු වෙන්නේ නැතුව වෙනවා වෙනටත් පුළුවන්. හැබැයි ඕවැ ඇති වෙන නරක විපාකේ එන්නේ භාවනාදී කරනකොට. උසස් ගුණයක් වර්ධනය කරනකොට විතරක් නෙවෙයි තමන්ටම තමන් ගැන ලොකු විපිරිසට භාවයක් ඇති වෙනවා. ඒකත් එක්කම අර බොරුවෙන් වංචාවෙන් ජීවිතය ගත කරන කෙනාට උත්තරී මනුෂ්‍ය ධර්මයක් වර්ධනය කරන්න බැහැ. මොකද ඒ වගේ තැනකට ගිහින් වයින්නාට පස්සේ යා ඒ தත්තර පස්සේ සුදුස්සෙක් බවට පත් වෙන්නේ නැහැ. يعني හිතනුත් චෝදනා එනවා තමන්ගේ. චෝදනා එනවා. දැන් හිතනුත් චෝදනා එනවා. ඒත් එක්කම ලොකු කලකිරීමක් තමන්ට ඇති වෙනවා. ඒත් එක්කම තමන්ට කිසිම අර වගේ ගුණයකුත් වර්ධනය කරගන්න පුළුවන් කමක් එන්නේ නැහැ. එහෙමයි. මුසාබස් කීම නිසා. ඉතින් ඒ නිසා මේ ශාසනය කියන්නේ ස්වාමීන් වහන්සේ සත්‍යවාදී ශාසනයක්. ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ අසංඛ්‍ය කල්ප ගාණක් සඳහන් කරන්නේ දීපංකර පාදමූලයේ ඉඳලාම බොරු කියලා නැහැ කියලා. ඉතින් ඒ ගුණයම ගැන හිතුවත් ස්වාමීන් වහන්සේ අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොරු නොකිය ඉන්න බොරු නොකර ඉන්න අපිට ලොකු වීරියක් එන්න ඕනේ. එහෙමයි. එතකොට එච්චර කාලයක් බොරු නොකිය ඉඳලා මතු කරගත්ත ශාසනයක යම් භික්ෂුවක් මුසාබස් කියනවා නම් එහෙම. ඉතින් මුසාබස් කියමෙන් තමන්ගේ වැරදි වහගෙන ජීවිතය අරගෙන යනවා නම් ඉතින් ඒක බොහෝ දුක් විපාක ලැබෙන්න සහ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ යම් කිසි භික්ෂුවක් මුසාබස් කියනවා කියලා අපේ ගිහි පිනතුන් දැනගත්තොත් ඇති වෙන අප්‍රසාදය. එහෙමයි. දැන් ඒව ගැනත් අපි හිතන්න එපයි. සත්‍යවාදීව ගොඩනගපු ශාසනයේ අසත්‍යවාදීව ඉඳගෙන ඒ ශාසනයේ වාසය කරනවා කියන මොනතරම් නිന്ദා සහගත දෙයක්ද? එහෙමයි. يعني සත්‍යයේම මත පදනම් එවෙලා සත්‍යයේම ජීවිතේ දෙවැනි කොට බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරා. එහෙම ආරක්ෂා කළයි මේ ශාසනය ගොඩනැගුවේ. ඒ ශාසනයේ පැවැත්ම සකස් කරගන්නවා සත්‍යවාදීව. එහෙමයි. ඒක මොනතරම් නිന്ദා කටයුතු දෙයක්ද? එහෙමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණය ගැන හිතලා තමන්ගේ தත්ත්වය ගැන හිතලා දැන් සානස දේශනා කරා වගේ ගිහි කෙනෙක් එහෙම බොරු කියනවා කියලා ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව ඒ බොරු කියන කෙනෙක් ගැන ගිහි පින්වතුන්ට ඒ හැඟීම ඇති වුණොත් මොනතරම් පිළිකුලක් ඇති වෙනවද? එහෙමයි. එතකොට මේ සායනාස මේ අද අපිට මේව කතා කරන්න වෙලා තියෙන්නේ අපිට ලැබිලා තියෙන ගාථාව අනුව. එහෙමයි. එහෙමයි. ඒ නිසා තමයි ගිය සතියේත් එහෙම අපිට මේ ගාථා ලැබිලා තියෙන්නේ කසාවත ගැන. කසාවතට සුදුස්සා සහ නුසුදුස්සා ගැන. ඒ නිසා තමයි අපිට මේව කතා කරන්න වෙලා තියෙන්නේ. ඊළඟට සායනාස විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේගේ මේ කසාවතට සුදුසු භික්ෂුවගේ මේ සිල්වත්භාවය. එහෙමයි. සිල්වත්භාවය ගැන කතා කරද්දී සායනාංශ අපිට පොඩි කාරණාවක් මතු කරන්න ඕන. එහෙමයි. අපේ සමාජය තුළ මේ සමහර අයගේ තුළ තියෙන සංකල්පයක් අරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා සිල්වත් ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා එච්චර සිල්වත් නැහැ කියලා. එහෙමයි. එහෙම සංකල්ප තියෙන සමහර අයගේ. සායනාංශ මේ අර එක තැනකදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිය එක භික්ෂුවක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ මෙච්චර ශික්ෂාපද නම් මට රකින්න බෑ. එහෙමයි. මට බෑ මෙච්චර ශික්ෂාපද රකින්න මේක මහා අමාරු වැඩක්. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඔබට පුළුවන් ද එකක් රකින්න? එක නම් ලේසියි කියනවා. හරිද? එහෙනම් හිත රැක ගන්න කියනවා. එහෙමයි. ඒ කියන්නේ කෙනෙක්ගේ ස්වාමීන් වහන්සේ හිත හොද නම් හිතේ මෛත්‍රිය තියෙනවා නම් ඒක ඔබ වහන්සේ ඉස්සෙල්ලා කතා කළා මේ මෛත්‍රිය මේ ශාසනික භික්ෂුව තුළ තියෙන්න ඕන කියලා. හිත හොඳ නම් පින්නත් හිතේ මෛත්‍රිය තියෙනවා නම් හිතේ කරුණාව තියෙනවා නම් ඉරිසියාව නැත්තම් ඒ ಗುಣධර්ම තියෙනවා නම් ඒ භික්ෂුව අතින් පරාජිකාවක්වත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ සායනාංශ
අපි කොහොමද දන්නවනේ ශාසනයේ මුල් අවුරුදු 20 ශික්ෂාපද පැනවීම තිබ්බේ නැහනේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු සායනාංශ ඉන්නවා ග්‍රාමවාසී භික්ෂුවක්. එහෙම. මේ භික්ෂුවට පරාජිකා ගැන අවබෝධයක් නැහැ. දැන් පරාජිකාවල පළවෙනි එක තමයි මෛතුන ධර්මය. ස්ත්‍රියක් සමග හෝ තිරිසන් සහගත මාගමක් සමග හෝ යම් කිසි විදියක මේ මෛතුනයක යෙදුනොත් උපසම්පදාව නැති වෙනවා. මේ භික්ෂුව මේ ශික්ෂා ගැන කලින් දැනගෙන ඉඳලා පස්සේ අමතක වෙලා හරි ඉන්නවා කියමු. හැබැයි මේ භික්ෂුව හරීම මෛත්‍රී සහගත කෙනෙක්. හරිම කරුණාවන්ත කෙනෙක්. ඒ භික්ෂුව මෛත්‍රී සහගත භික්ෂුවට කරුණාවන්ත භික්ෂුවට කවදාවත් මෛතුන ධර්මයකට පෙළඹෙන්න හිතක් එයිද? එන්නෙම නැහැනේ. එන්නෙම නැහැනේ. එන්නේ නෙවෙයි එන්නෙම නැහැ. කියන්නේ දැන් ගෘහස්ත ජීවිතයක උනත් දැන් ස්වාමියා හෝ භාර්යාව හෝ කාමයේ වර්ධවා හැසිරෙන්නේ එකක් තමන්ගේ ස්වාමියා හෝ භාර්යාව ගැන මෛත්‍රිය අඩුකම නැතිකම නිසා. නැතිකම. අනික තමයි තමන් වර්ධන පොළව ගන්න කෙනා ගැනත් මෛත්‍රියක් නැහැ. එහෙම. මොකද මේ වැඩෙන් දෙන්නම අපාය යනවනේ. ඒතකොට මෛත්‍රිය තියෙන කෙනෙක් කාමීත්‍යාචාරයට කවදාවත් යොමු වෙන්නේ නැහැ. එතකොට යම්කිසි භික්ෂුවක් සීලය ගැන ලොකු ශික්ෂාවෙන් ශික්ෂාව නොදැනගත්තත් ඊටා මෛත්‍රී සහගත නම් කරුණාවන්ත නම් ඒ ගුණේ තියෙන නම් පින්නත්නි මෛතුන ධර්මයට යොමු වෙන්නේ නැහැ. ඊළඟ හොරකම් කරයිද? එහෙම. දෙවෙනි පරාජිකාව. අනුසතු දෙයක් හොරකම් කරන්නේ නැහැ කවදාත් මෛත්‍රියේ තියෙන කරුණාව තියෙන භික්ෂුවක්. ඊළඟට තමන් තුළ නැති ගුණ ලෝකෙට කියලා රවට්ටයිද? එහෙම කරන්නේත් නැහැ. ඊළඟ මනුස්ස ඝාතනයක් කරයිද? කොහොමවත් කරන්නේ කොහොමවත් කරන්නේ නැහැනේ මෛත්‍රී සහගත කෙනා. එතකොට අපි සායනාංශ ඒ ගැන කතා කරන්න ඕන. තව ශික්ෂාපද මම ගන්නම්. ශික්ෂාපද ගැන නොදැනගත්තත් අපේ ග්‍රාමවාසී සමාජය තුළ ශික්ෂාපද දන්න සමහර ආරණ්‍ය ස්වාමීන් වහන්සේලාට වඩා සිල්වත් භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන්. එහෙමයි. උදාහරණයක් කිව්වොත් මේ පින්නන්ති දැන් සම්පජාන මුසාවාදේ පාචිත්‍යයන්. යම් කිසි භික්ෂුවක් දැන දැන බොරු කිව්වොත් පචිතිය අවතා. එන කුසලහිත කඩා වැටෙනවා කියන එක තමයි පචිතියක් කියන්නේ. දැන් යම් කිසි ග්‍රාමවාසී භික්ෂුවක් ඉන්නවා කියලා හිතමු මේ සම්පජාන මුසාවාදය ගැන එහෙම අවබෝධයක් නැහැ. හැබැයි මෛත්‍රිය තියෙනවා. එයා කවදාවත් දැන දැන බොරුවක් කියලා තවත් කෙනෙක් රවට්ටන්නේ නැහනේ. එයා නොදැනුවත් එයාගේ ශික්ෂාපද රැකෙනවා. ඊළඟට ඕමසවාදේ පාචිත්‍යයන්. යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් ජාතියෙන් හරි කුලෙන් හරි ගෝත්‍රෙන් හරි ඔහේ අඩු කුලේ කෙනෙක් හරිද? ඔහේගේ ජාතිය මෙන්න මේක කියලා එහෙම නින්දා කළොත් පචිතියවත. මෛත්‍රී සහගත භික්ෂුව කවදාවත් එහෙම තවත් භික්ෂුවකට ජාතිය කුලය අමතලා බනින්නේ නැහැ. ඒ ශික්ෂාව කැඩෙන්නේ නැහැ යාගේ. කරුණා මෛත්‍රිය ඇති කරගෙන ඉන්න නිසා. ඊළඟට තියෙන සායනාංශ දැන් යම්කිසි භික්ෂුවක් මේ කියන්න ඕන එකට අවශ්‍ය පිළිතුර දෙන්න නැතුව යමෙක් වෙහෙසනවා නම් එහෙමයි. ඒක පචිතියවතක්. මෛත්‍රී සහගත භික්ෂුව කවදාවත් තවත් කෙනෙක් එහෙම වෙහෙසටපත් කරන්නේ නැහැ. ඊළඟට ගත්තොත් දැන් මේ යමෙක්ගේ අගුණ කියනවා නම් පහත් කර කර යමෙක්ගේ අගුණ කියනවා නම් ඒක පචිතියවතක්. මෛත්‍රී සහගත භික්ෂුවට ඕක වෙන්නේ නැහැ. ඊළඟට තව ගත්තොත් එහෙම දැන් තව තැනක් තියෙන සායනාංශ දැන් බුදුන් වහන්සේ දේශනා කරනවා දැන් ඇඳක් පුටුවක් මේසයක් එහෙම එළියේ දාලා විහාරයෙන් යන්න එපා කියනවා. මොකද ඒවා විනාශ වෙන්න පුළුවන්, හොර හතුරු ගන්න පුළුවන්. මෛත්‍රී සහගත භික්ෂුව කවදාත් ඔය එළියේ දාලා යයි එහෙමද? එහෙම. ඒ භික්ෂුව හිතනවා මට මේ සංඝ සතු දේවල් බුදුන් වහන්සේ මට දුන්න දේවල් මේක තවත් කෙනෙකුට පරිභෝජනය කරන්න පරිස්සම් කරන්න ඕනේ. ඒ කියන්නේ සායනාංශ මේ ශාසනයේ යම්කිසි භික්ෂුවක් මෛත්‍රී සහගත නම් ශික්ෂාපද ගොඩක් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ශික්ෂාපද දන්න සමහර භික්ෂුන් වහන්සේලාට වඩා සිල්වත් වෙන්න පුළුවන්. ඒ කතාව මට පැහැදිලි කරනකොට වැටහුණ දෙයක් තමයි පැවිදි ජීවිතය කියන්නේ මේ මෛත්‍රී මූලික කරගත්ත තත්වයක්. ඒතකොට සමහර වෙලාවට සමහර අය කියනවා සමහර හාමුදුරුවෝ මේ චෛත්‍ය බදාගෙන ඉන්නවා, පන්සල් බදාගෙන ඉන්නවා, සංඝාවාස හදනවා, ධර්ම මන්දිර හදනවා. ඕක කවදාවත් මේ පන්සල් හදලා ඉවර වෙන දෙයක් නෙමෙයි කියලා කියන්නේ බොහෝම අර නිന്ദා සහගතව දකිමින් ඉන්න අය ඉන්නවා. ඇත්තටම ඒ එකක්වත් උන්වහන්සේගේ පවුලේ කෙනෙකුටව නෙවෙයි හදන්නේ. තමන්ගේ අම්මා තාත්තලා ඉන්නද, තමන්ගේ සහෝදරයන්ට ඉන්නද එහෙම දෙයක් නෙමෙයි. එකම අරමුණ තියෙන්නේ ඊළඟට එන භික්ෂුන් වහන්සේට මේකේ නිදහස්ව එන්න පුළුවන් විදිහට පරිසරය සකස් කරන්න එක. එතකොට අපි අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ
ඔය අතීතයේ ඒ විහෙර විහාරස්ථාන හදපු ඒවැයන් අද අපි කී දෙනෙක් ප්‍රයෝජන ගන්නවද? එහෙම තව වටින කාරණාවක් මතුවෙනවා සයන්නාංශ ඔතනින්. එහෙමයි. මේ අතීතයේ රහතන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. එහෙමයි. මේ රහතන් වහන්සේට මේ ඉඳලා තියෙන ශිෂ්‍ය හාමුදුරුවෝ සාමණේර කෙනෙක්. ඒ සාමණේර හාමුදුරුවන්ට මේ පැවිද්ද උකටලී වෙනවා. කියන්නේ පැවිද්දට තුල සතුට උපදින්නේ නැහැ, කලකිරෙනවා. එහෙමයි. මේ සාමින්නාංශي කියනවා මේ අර මහරහතන් වහන්සේට මට උපැවිදි වෙන්න ඕන. එහෙමයි. මට ඉන්න බෑදවත් මේ ශාසනේ. එතකොට මේ සාමින්නාංශي කියනවා මට මේ වස්වසන කුටියක් හදලා දෙන්න කියනවා. දැන් මේ සාමින්නාංශي මොකද කරන්නේ? ඉතින් කුටියක් හදන එකනේ. ඉතින් කුටිය හදනවා. හරියට කැප වෙලා මහන්සි වෙලා තනිය මේ කුටිය හදලා දෙනවා. සාමණේර හාමුදුරන්ට පුළුවන් ඉතින්. ඒ අතරේ අර සාමින්නාංශي සඳහන් කරනවා මේ සංයුක්ත නිකායත් පොඩ්ඩක් හදාරන්න කියලා ගම. එහෙමයි. විවේකේ. මාස 3ක් යද්දි කුටිය හදලත් ඉවරයි. භික්ෂුන් වහන්සේගේ හිතේ තිබ්බ උපැවිදි වීමේ අදහසත් ඉවරයි. අදහසත් ඉවරයි. ඒ කියන්නේ සාමින්නාංශ වෙහෙරක්, චෛත්‍යයක්, සංඝාවාසයක්, කුටියක් මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඒ පූජා වෙන බොහෝ අයට පින් කරගන්නට හේතු වෙන ඔවැනි කුසලමය වැඩපිළිවෙළවල් තුල ජීවත් වීමත් ස්වාමින්වහන්සේ අකුසලයෙන් ගැලවිලින්න එක මාර්ගයක්. එහෙම දැන් ඒකත් සන්නහස පුදුමාකාර විදිහේ මේ සනස දේශනා කරන ඒ මෛත්‍රියට කරුණාවට උපකාරයක් වෙනවා සහ ඒක ඇතුළාන්තයෙන් අල්ලගන්න නැතුව මේක සාසනික හැඟීමෙන් කරනකොට ඒක සාසනික දායාදයක් බවට පත් වෙනවා. එහෙම ඒ තුළ තමාට ලොකු පිනක්. දැන් චෛත්‍යයකට වන්දනා කිරීම මහ පිනක් නම්. එහෙමයි. ධර්මානුකූලව ධර්ම විනයට අනුකූලව එවැනි චෛත්‍යයක් සකස් කිරීමට අනුබල දීම. දැන් තියෙන එහෙමයි දැන් තියෙන ශාසනයේ සම්මුතිය ඇතුළේ නවකම්ම සම්මුතිය කියලා. එහෙමයි. ඒ කියන්නේ නවකම්ම සම්මුතිය ලැබුණා අපේ මොග්ගල්ලාණන් වහන්සේට. ඒ කියන්නේ විසාකාව සායනාංශ මේ ආරාමයක් සකස් කරන්න කටයුතු කළා. විහාරයක් පූර්වාරාමය. ඉතින් මෙන්න මේ පූර්වාරාම විහාරය සකස් කරන්න යනකොට ඒකට එකතු වෙච්ච එහෙම නැත්නම් ඔය විවිධය මේ මුල්වල කටයුතු කරන ඔය සේවක ආදීන් එහෙම ඉන්නවනේ. එයාලා දීර්ඝ කාලයක් කියනවා මේක හදන්න. මෙච්චර කාලයක් යනවා කියලා. පස්සේ නවකම්ම සම්මුතිය තුලින් මහා මොග්ගල්ලාණන් වහන්සේ මේකට පත් කරනවා මේකට මේ විහාර කර්මාන්තයට අනුශාසකයන් වහන්සේ නමක් විදියට. එහෙමයි. අර දීර්ඝ කාලයක් සිද්ධ වෙන තිබ්බේ ආරාමය මාස 9ක් ඇතුළත අවසන් වුණා කියනවා. මොග්ගල්ලාණන් වහන්සේගේ ඒ නවකම්ම සම්මුතියෙන් ලැබිච්ච ඒ විනයානුකූල ලැබිච්ච ඒ අනුමැතිය තුල පිහිටලා ඒ අනුශාසනා කිරීම තුල. එහෙමයි. දැන් අනිත් එක සනස දැන් ඔය රොමිල් මහසය පවා අපිට දායාද වෙලා තියෙන්නේ මේ මහරහතන් වහන්සේලා ගොඩනගපු හින්දානේ. දැන් මේ රොමිල් මහසය වට ප්‍රමාණය කවුද තීරණය කරේ? මහරහතන් වහන්සේලා. ඒ විතරක් නෙවෙයි කේම කියන මහරහතන් වහන්සේ මගේ මතකේ හරිනම් දෙවෙනි චිතකයෙන් ගිහිල්ලා ධාතුන් වහන්සේ අරන් ඇවිල්ලා ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කළා. ඒ සෑය බඳින්න උපදෙස් දුන්නේ රහතන් වහන්සේ නමක්. එතකොට ගත්තාම මේ මහා සංඝරත්නය ඒ විදිහට අර අපකප වෙලා ක්‍රියා කිරීමෙන් හින්දා අපිට බොහෝ පුණ්‍ය කඳු එහෙමයි. මේ ඉතිරි වෙලා තියෙනවා. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේලාත් ඒ විහාර කර්මාන්ත කරන ගමන් තමන් වහන්සේගේ අධ්‍යාත්මික ජීවිතයකටත් ඒක අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඒ විහාර කර්මාන්තවල යෙදීම තුලත් ඒ කියන්නේ අකුසල් දැන් අර අපි අර ඉස්සෙල්ලා කතා කරා රහතන් වහන්සේ එක්කලා අර ස්වාමීන් වහන්සේ අර කුටි නිර්මාණයකට යොමු කළේ. එතකොට ඒ ශාසනික ක්‍රියාකාරකම තුල අකුසලයට ඉඩක් නැති වෙනවනේ. එහෙමයි. දැන් අර නිකම්ම කුටිය හදලා දෙන්න කියලා ඊට පස්සේ යන්න කිව්වනම් සමහරලාට උන්වහන්සේ කුටිය හදන එක කරයි යන්නේක සිද්ධ වෙයි. එහෙමයි. දැන් ඒ අතරතුර උන්වහන්සේ මොකද කරේ? තව ධර්මයේ පැත්තකටත් යොමු කරා මානසිකාරයකට. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ මේ ක්‍රියාකාරීත්වයේ තුල මේ ශාසනික ක්‍රියාකාරකම් තුල වාසය කිරීම තුල ශාසනික ක්‍රියාකාරකම් තුල හැසිරෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දිහා ගොඩක් බුද්ධිමත්ව බලන්න ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ කසාවත සමග ඒ යන ජීවිතයේ දිහා මේ නුවණසින් බලන්න අපිට මේ පැහැදෙන්නට බොහෝ දේවල් තියෙනවා.
ග්‍රාමවාසී අරණ්‍යවාසී කියලා එහෙම උස් පහත් කොට බලන්න යන්න එපා කවදාවත්. අරණ්‍යවාසී සම්ප්‍රදාය තුලත් පහත් අදහස් තියෙන භික්ෂුන් වහන්සේලා උසස් අදහස් තියෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ග්‍රාමවාසී රටාව තුලත් උසස් සහ පහත් කියලා එහෙම අදහස් තියෙන භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන්. ඒ නිසා සමස්ත සංඝ කියන අදහසින් අපි මහා සංඝ රත්නයේ සමග මේ කසාවත තුල ඉන්න භික්ෂුන් වහන්සේලා සමග කටයුතු කරන්නට පෙළඹෙන්න ඕනේ. මොකද අපේ ජීවිතවල නැත්තම් ඒ ඇති කරගන්න යම් දෝමනස්සයන්, නුරුස්නාකම්, අමනාපකම් මුල් කරගෙන එක භික්ෂුවක් උසස් කොට තව භික්ෂුවක් පහත් කිරීම තුළ ඔබ අපිට ශාසනික ඉලක්ක ජය ගන්න ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් අදට નિયમિત දහම් සාකච්ඡාවට තියෙන කාලය අවසන් වෙන නිසා පින්නත්නි අද අපිත් එක්ක එකට එකතු වෙලා මේ කසාවත තුල ජීවිතය පිළිබඳව මේ ධම්මපදයේ තියෙන ගාථාව මුල් කරගෙන සාකච්ඡා කරන්න යෙදුනේ කොළොන්නාව අබේසිංහ රාමවාසී ගෞරවනීය ඉඳුරුහේනේ රාජකීය පඬිත ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බොහෝ සෙයින් පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් ශාසනික පැවිදි ජීවිතය ඔබ වහන්සේගේ තව තවත් සාර්ථකත්වයට පත් වෙන උතුම් නිවනින්ම සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ පින්නතුන්ට තව තව මේ බුද්ධ ශාසනය තුල මේ ශාසනික භික්ෂුව කෙරෙහි අතීතයේ වැඩ වාසය කරපු භික්ෂුව කෙරෙහි කුඩා සාමණේර භික්ෂුව කෙරෙහි ස්වාමීන් වහන්සේ කෙරෙහි පැහැදීම් ඇති කරගෙන ඒ ගුණ දකිමින් අපේ පින්නතුන්ගේ ජීවිතවලට කුසලයේතු කරගෙන කුසලේ ලං කරගෙන මෙලෝ පරලෝ දෙලෝම ජයගෙන අපේ පින්නතුන්ට උතුම් අවබෝධයකට යන්නට මේ දහම් කතිකාවත හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජයමග රූපවාහිනී නාලිකාවේ ධම්මපද සාකච්ඡාව අදට මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මපදය